අයිබෝවන් දරුදරියනි උසස් පෙළ විභාගයේ සිංහල පළමු ප්‍රශ්න පත්‍රයේ හෙවත් සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නය වන පළමු ප්‍රශ්නයේ ඌ අකුරෙන් සඳහන් කොටස අවස්ථා සම්බන්ධ දැක්වීම සඳහා බව ඔබ දන්නා කරුණක්. මෙහිදී පුරාතන ගද්‍ය, නූතන ගද්‍ය සහ නාට්‍ය යන කොටස් යටතේ උද්ෘත පාඨ 7ක් ඔබට සැපෙන අතර එයින් 4කට පිළිතුරු සැපීමේදී එක් පිළිතුරකට ලකුණු 3 බැගින් පිළිතුරු 4ට ලකුණු 12ක් ලැබෙනවා. නව නිර්දේශ යටතේ නිර්දේශිත ගද්‍ය ග්‍රන්ථයේ හෙවත් ඔබට નિયમિત නවකතාව වන බැද්දේගම නවකතාවෙන් ඔබට අවස්ථා සම්බන්ධ දැක්වීමට සිදුවන බැවින් ඒ සඳහා අත්වැලක් ලෙස මා මේ පාඩම මගින් උසස් පෙළ විභාගයට අනුමාන කළ හැකි උද්ෘත 20ක අවස්ථා සම්බන්ධ පිළිබඳව ඔබව දැනුම්වත් කිරීමට සූදානම්. ඉංග්‍රීසි ජාතික සිවිල් නිලධාරියෙකු මෙන්ම ලේඛකයෙකුද වූ ලෙනාඩ් වුල්ෆ් මහතා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් 1913 දී The Village in the Jungle නමින් ලියන ලද නවකතාව බැද්දේගම නමින් අනුවාදයක් ලෙසින් සිංහලයට නගන ලද්දේ ව්‍යක්ත ලේඛකයෙකු වන ඒ.පී. ගුණරත්නයන් විසින්. ලංකාවේ අගනුවරින් ඉතා ඈත පිටිසර බද වනාන්තරයෙන් වට වූ ගමක ජීවත් වන අර්ධ ශිෂ්ට ජන පිරිසක් ස්වභාව ධර්මයෙන් මෙන්ම බාහිර සහ අභ්‍යන්තර සමාජ බලවේග හමුවේ අසරණ වන අයුරුත් ඔවුන්ගේ දුර්බෝධ චිත්ත චෛතසිකය මනාව විවරණය කරන ලෙසින් තාත්වික සම්ප්‍රදායේ විශිෂ්ටතම නවකතාවක් ලෙසත් බැද්දේගම හැඳින්විය හැකියි. දැන් අපි අවස්ථා සම්බන්ධ ලිවීම කෙරෙහි අවධානය යොමු කරමු. අවස්ථා සම්බන්ධයක් නිවැරදිව ලිවීමේදී පොදුවේ ප්‍රධාන වශයෙන් කරුණු 3ක් ඇතුළත් වන ලෙස තනිච්ඡේදයකින් ලිවීම වඩාත් සුදුසුයි. එහිදී එක අදාළ පාඨය උපුටාගත් කෘතියේ නම සහ කතුවරයාගේ නම. දෙක එය කවුරුන් විසින් කාහට පවසන ලද්දක්ද යන බව. එසේ ප්‍රකාශ කිරීමට අදාළ සිද්ධිය කාරණය හෝ ප්‍රකාශය පැහැදිලි වන ලෙස අංක 3 යටතේ කරුණු දැක්විය යුතුයි. කෙසේ වුවද සමස්තයක් ලෙස
අදාළ පාඨය ග්‍රන්ථයේ කවර තැනකින් උපුටා ගන්න ලැබුවද්ද යන බව පිළිබඳව පැහැදිලි අවබෝධයක් අපේක්ෂකයා සතු ඇති බව පිළිතුරෙන් අනාවරණය විය යුතුයි. ඒ සඳහා ඔබේ පහසුවට පොදු ආකෘතියක් දැන් ඉදිරිපත් කරනවා. දැන් ඔබ දකින්නේ ඒ ආකෘතිය. ඉංග්‍රීසි ජාතික සිවිල් නිලධාරියෙකු මෙන්ම ලේඛකයෙකුද වූ ලෙනාඩ් වොල්ෆ් විසින් රචනා කරන ලද The Village in the Jungle නම් වූ නවකතාවේ අනුවාදයක් ලෙස ඒ.පී. ගුණරත්නයන් ලියන ලද බැද්දේගම නවකතාවේ හිස්තැනක් තියෙනවා. අපි එතෙන්ට අසවල් කියන නම යොදාගමු. අසවල් සිද්ධිය හෝ කාරණය හෝ ප්‍රකාශය හේතුවෙන් අසවලා විසින් අසවලා හට ප්‍රකාශ කරන ලද අවස්ථාව හා සම්බන්ධ වේ. මේ ආකෘතිය ඔබට ලැබෙන උද්ෘතයට අනුව සුදුසු පරිදි සකස් කර ගැනීමට ඔබට සිදු වෙනවා. එබැවින් ඊටාම අවධානයෙන් අවශ්‍ය ආකාරයට භාෂාව හසුරුවමින් අවස්ථා සම්බන්ධයෙන් ලිවීමට ඔබ පෙළඹිය යුතුයි. දැන් අපි උද්ෘත පිළිවෙලින් අවස්ථා සම්බන්ධ විමසා බලමු. මේ ඔබට පෙනෙන්නේ ඒ උද්ෘත අංක 1 සිට අංක 6 දක්වා. අංක 1 උද්ෘතයේ මෙසේයි: ගෙදර තියාගෙන කණ්ඩාන්දින්ද හම්බ කරන්නයි, දෑවැද්දල ඇත්ති කරන්නයි තීමට පරට්ටිය වදනවද? සිලිඳුගේ බිරිඳ ඩිංගිහාමි නිවුන් ගැහැණු දරුවන් දෙදෙනෙකු බිහි කළ බව. එම අවස්ථාවේ නිවසේ සිටි කාන්තාවක් නිවසෙන් පිටතට වී සිටි සිලිඳුට දැනුම් දුන් පසු සිලිඳු ගේ තුළට ගොස් බිම පැදුරේ වැතිර සිටි ඩිංගිහාමිට හිසටත් පපුවටත් පහර දෙමින් කෝපාවිෂ්ටව ගැහැණු දරුවන් බිහි කිරීම පිළිබඳව සිය අකමැත්ත දක්වමින් සිලිඳු විසින් ඩිංගිහාමිට මෙසේ ප්‍රකාශ කරන ලද අවස්ථාව හා සම්බන්ධ වේ. අංක 2. දැන් 3 මාසකින් කැලේට වැස්සක් නැති නිසා යක්කු හොඳටම තරහ වෙලා. දැන් 3 මාසකින් කැලේට වැස්සක් නැති නිසා යක්කු හොඳටම තරහ වෙලා. පිළිතුර මෙසේයි: තමාගේ දියණියන් දෙදෙනා වන පුංචි මැනිකා සහ හින්නිහාමිට 3 අවුරුදු වෙනතුරු ඔවුන් ගැන
කුමන අයුරකින් හෝ සොයා නොබැලූ ආදරය සෙනෙහස නොපෙන්වූ සිලිඳු දිනක් තමා ළඟට පැමිණි පුංචි මැණිකා ආදරයෙන් තමාට සමීප කර ගනිමින් ඇයව සුරතල් කරමින් සිලිඳු විසින් තම දියණිය වන පුංචි මැණිකාට මෙසේ පැවසූ අවස්ථාව හා සම්බන්ධ වේ. ළඟට අංක 3. රාලහාමි, මං දුප්පත් මිනිහෙක්. සිලින් 4ක් තියා 3ක් වගේ වන්නේ මොනවයින්ද? රාලහාමි, මං දුප්පත් මිනිහෙක්. සිලින් 4ක් තියා 3ක් වගේ වන්නේ මොනවයින්ද? සිලිඳු මුවමස් කුට්ටියක්ද රැගෙන බබේහාමි ආරච්චිගේ නිවසට යයි. ආරච්චි සහ සිලිඳු කතා බහේ යෙදී සිටින අතර සිලිඳු සතු ඇති ලයිසන් හෙවත් බලපත්‍ර ලබාගෙන නැති තුවක්කුව බලපත්‍රයක් ලබා ගන්නේ ඇයි 5 මාසකට පෙර සිට බබේහාමි ආරච්චි සිලිඳුට කීවද? ඔහු එය නොකළ බව කියා. සිලින් 3කට ගත හැකි තිබූ බලපත්‍රයට දැන් සිලින් 4ක් වැය කළ යුතු බව සිලිඳුට පැවසූ විට සිලිඳු විසින් බබේහාමි ආරච්චිට මෙසේ ප්‍රකාශ කරන ලදී. දැන් අංක 4. උඹ හොයාගෙනයි මම මේ ආවේ. වරෙන් මාත් එක්ක මේ පාරින් එහාට. උඹ හොයාගෙනයි මම මේ ආවේ. වරෙන් මාත් එක්ක මේ පාරෙන් එහාට. පෙර දින රාත්‍රියේ සිය පියාගේ හේන රැකීමට ගොස් පාන්දර ආපසු නිවසට පැමිණෙන අතරමඟදී අනපේක්ෂිත ලෙස පුංචි මැණිකාට බබුන් අපමුණ ගැහෙයි. පුංචි මැණිකා පිළිබඳව ප්‍රේම හැඟීමක් ඇති කරගෙන බබුන් අප්පු ඒ අදහස පිළිබඳව පුංචි මැණිකාට පැවසීම සඳහා බබුන් අප්පු විසින් පුංචි මැණිකට මෙසේ ප්‍රකාශ කළ අවස්ථාව හා සම්බන්ධ වේ. අංක 5. ඈ කියන එක හරි. උඹට ඒ ගෑණි කැඳගෙන එන්න ඉඩ දෙන්න බෑ. ඈ කියන එක හරි. උඹට ඒ ගෑණි කැඳගෙන එන්න ඉඩ දෙන්න බෑ. පිළිතුර බබේහාමිගේ බිරිඳ වන නැන්චෝහාමි බබුන් අප්පුට කොටගොඩ ගමින් විවාහයක් කරගන්නා ලෙස පවසනවා. තමාට කොටගොඩින් විවාහයක් වුණා නැති බවත් බබේහාමි ආරච්චි සහ නැන්චෝහාමි ඉදිරියේ දිනක් බබුන් අප්පු කියයි. නැන්චෝහාමි එයට විරුද්ධ වෙමින් කුස්සිය පැත්තට වී කුණුහරුපෙන් බැනවදින විට නැන්චෝහාමිගේ කතාව අනුමත කරමින් බබේහාමි විසින් බබුන් අප්පුට මෙසේ ප්‍රකාශ කරන ලද අවස්ථාව හා සම්බන්ධ වේ. අංක 6. කෙල්ල දීග දෙන තරමට ලපටි වැඩි තාම.
කෙල්ල දීග දෙන්න තරමට ලපටි වැඩි තාම. පිළිතුර පුංචි මැණිකා පිළිබඳව බබුන් අප්පුගේ හිතේ ඇති වී තිබෙන කැමැත්තට බබිහාමි ආරච්චි සහ නැංචෝ හාමි අකමැති වුවද බබුන් සිය අදහසත් නොහැරීම නිසා බබිහාමිගේ නිවසින් මහරෑම බබුන් පිටමං කිරීම නිසා රාත්‍රියේම බබුන් සිලිඳුගේ නිවසට ගොස් සිදු සියල්ල පවසා පුංචි මැණිකා පිළිබඳ තමාගේ කැමැත්ත සිලිඳුට දැනුම් දෙයි. එහිදී සිලිඳු තම දියණියන් දැම්ම දීග දීමට ඇති අකමැත්ත වක්‍රව පළ කිරීම සඳහා සිලිඳු විසින් බබුන් හට මේ ප්‍රකාශය කරන ලද අවස්ථාව හා සම්බන්ධ වේ. ඊළඟට අංක 7. එතකොට උඹ ඈව දෙන්නේ නැහැ. මතක තියාගනින් අපේ අප්පොච්චිගේ ගුරුන්නාන්සේ සිංහලේ මිනිහා. එතකොට උඹ ඈව දෙන්නේ නැහැ. මතක තියාගනින් අපේ අප්පොච්චිගේ ගුරුන්නාන්සේ සිංහලේ මිනිහා. පිළිතුර සිලිඳුගේ දියණියක වන හින්නිහාමි තමාට විවාහ කර දෙන ලෙස පුංචිරාළ හෙවත් වෙදරාල් සිලිඳුට යෝජනා කරයි. සිය දියණියගේ කැමැත්ත නැතිව ඇය ඔහුට දීමට නොහැකි බව සිලිඳු පුංචිරාළට කියයි. ඒ ප්‍රකාශය හේතු කොටගෙන වෙදරාළ විසින් සිලිඳුට මෙසේ ප්‍රකාශ කරන ලද අවස්ථාව හා සම්බන්ධ වේ. ඊළඟට අංක 8. මට උඹත් එක්ක වචනයක් කතා කරන්න තියෙනවා. වරෙන් මේ මිනිසුන්ගෙන් ටිකක් එහාට. මට උඹත් එක්ක වචනයක් කතා කරන්න තියෙනවා. වරෙන් මේ මිනිසුන්ගෙන් ටිකක් එහාට. බෙරගම දේවාලයේ පෙරහැර නරඹා රාත්‍රියේ දේවාල බිමේ නිදා සිට පසුදින උදේ කරනිලා හාමිත් හින්නිහාමිත් ගඟට ගොස් ස්නානය කර ආපසු දේවාල බිම වෙත පැමිණෙන අතර මගදී ඔවුන්ට වෙදරාළ හෙවත් පුංචිරාළ හමු වෙයි. මේ අවස්ථාවේ හින්නිහාමි කරලිනා හාමිට මුවා වී සිටින විට වෙදරාළ විසින් කරලිනා හාමි අමතා මෙසේ ප්‍රකාශ කරන ලදී. අංක 9. මෙන්න ළමයා ඇව බාරගනින්. මෙන්න ළමයා ඇව බාරගනින්. පිළිතුර බෙරගම දේවාලයේ වන්දනා කාලය අවසන් වී සිලිඳු හින්නිහාමි කරලිනා හාමි
ආපසු ගම් බලා පිටත්ව යද්දී පළුගස් සෙවණක සිටි වෙදරාළ එවත් පුංචිරාළ ඔවුන්ට මුණ ගැසෙයි. සිලිඳු හින්නිහාමිගේ අතින් අල්ලාගෙන පුංචිරාළ ළඟට කිට්ටු වී හින්නිහාමිව පුංචිරාළට බාර දෙමින් සිලිඳු විසින් පුංචිරාළට මෙසේ ප්‍රකාශ කළ අවස්ථාව හා සම්බන්ධ වේ. අංක 10. මං ආපහු ගෙදර එන්න ඕනේ අප්පච්චි. මට බෑ මේ ගෙදර ඉන්න. මං ආපහු ගෙදර එන්න ඕන අප්පච්චි. මට බෑ මේ ගෙදර ඉන්න. හින්නිහාමි වෙදරාළට පාවා දුන් දිනයට පසුදා සිලිඳු හින්නිහාමි සිටින වෙදරාළගේ ගෙදරට යන විට ඈතේන සිලිඳු දුටු විගසම හින්නිහාමි සිලිඳුගේ පෙරමගට දිව යයි. දෙදෙනාම කඩුල්ලාසල සියඹලා ගහ යට වාඩි වෙයි. එහිදී වෙදරාළ හින්නිහාමි ගත්තට පසුව දෙවියන් යකා එලවා දැමූ බවත් සිලිඳු හින්නිහාමිට කියයි. එම අවස්ථාවේ හින්නිහාමි විසින් සිලිඳුට මෙසේ ප්‍රකාශ කරන ලදී. අංක 11. අනේ පුංචි එකා කිරි නැතුව කොච්චර බඩගිනකින්ද ඉන්නේ නැත්තේ. මේක කොහේ ඉඳලාද ගෙනාවේ? අනේ පුංචි එකා කිරි නැතුව කොච්චර බඩගින්නකින්ද ඉන්නේ නැත්තේ. මේක කොහේ ඉඳලාද ගෙනාවේ? පිළිතුර හින්නිහාමි සහ මාස 18ක් වයස තියගේ දියණිය වන මුංචි නෝනා අතරට සිලිඳු විසින් කැලයෙන් අල්ලා ගනු ලැබූ කුඩා මුව පැටවෙකු ගෙනත් දෙයි. දුටු විගසම මේ මුව පැටවා කෙරෙහි දැඩි ආදරයක් ඇති කරගත් හින්නිහාමි මුව පැටවාටද පුංචි නෝනට මෙන්ම තම පියවුරෙන් කිරි දෙයි. මෙසේ කිරි දෙන අතරේ හින්නිහාමි විසින් ප්‍රශ්නයක් විලසින් මුව පැටවා පිළිබඳව සිලිඳුගෙන් විමසූ අවස්ථාව හා සම්බන්ධ වේ. ඊළඟට අංක 12. බොහොම හොඳයි. එතකොට ඒක හරි. තමුසේ මගේ ගම්බාරයා. බොහොම හොඳයි. එතකොට ඒක හරි. තමුසේ මගේ ගම්බාරයා. පිළිතුර බැද්දේ ගමට ආගන්තුකව පැමිණ తాවකාලිකව පදිංචි වී සිටින ගමේ ගොවියන්ගේ ගොවිතැන් සඳහා පොලියට ණය දීම කරගෙන යනු ලබන ප්‍රනාන්දු මුදලාලි බබුන්ගේ බිරිඳ වන පුංචි මෙනිකා පිළිබඳව සිතක් පහළ කරගෙන සිටින අතර දිනක් බබුන්ගේ නිවසට ගොස් බබුන් සහ පුංචි මැනිකා සමග කතාබස් කරමින් සිටින අතර තමන්
ගොවීන් ලවා කරවන ගොවිතැන් බලා ගැනීමට පුද්ගලයෙකු සොයන බවත් ඒ සඳහා විශ්වාසවන්ත අයෙකු අවශ්‍ය බවත් ඒ සඳහා අස්වැන්නෙන් ගොවීන්ගේ පහෙන් පංගුව දුන් පසු ඉතිරි වන කොටසින් 20න් පංගුවක් දෙන පොරොන්දුව මත ප්‍රනාන්දු බබුන්ට ගම්භාරකම යෝජනා කරයි. බබුන් එයට කැමැති වෙයි. ඒ කැමැති වී පුංචි මැණිකාද ඉදිරිපිටදී ප්‍රනාන්දු විසින් බබුන් හට මෙසේ ප්‍රකාශ කරයි. අංක 13 හොඳයි. කොළුවා කිව්වේ බොරුවක් නෙමේ නම් කොළුවා මෙහාට එව්වේ මහත්යම නම් නැවතත් හොඳයි. කොළුවා කිව්වේ බොරුවක් නෙමේ නම් කොළුවා මෙහාට එව්වේ මහත්යම නම් පිළිතුර බබුන් අප්පුගේ බිරිඳ වන පුංචි මැණිකා තම වසඟයට ගැනීමට උත්සාහ දරන ප්‍රනාන්දු මුදලාලි සිය සේවක කොළුවා ලවා ඇයට තම අදහස කියා යවයි. සේවක කොළුවා ඇගෙන් කම්මුල් පහරක් කා පසු යයි. මේ සිදුවීමෙන් පසුව බබුන් පැල් රැකීමට ගිය හැන්දෑවක ප්‍රනාන්දු පුංචි මැණිකාගේ ගෙදරට ගොස් කොළුවාට පාර දුන් සිද්ධිය පිළිබඳව පුංචි මැණිකාගෙන් විමසයි. එහිදී තමාගේ සැමියා ඒ කියන්නේ බබුන් පැල් රැකීමට ගිය පසු රැට හොරෙන් ප්‍රනාන්දුගේ ගෙදරට පැමිණෙන ලෙස කොළුවා ඇයට පැවසූ බව කීම හේතුවෙන් ප්‍රනාන්දු විසින් පුංචි මැණිකාට මෙසේ ප්‍රකාශ කළ අවස්ථාව හා සම්බන්ධ වේ. දැන් ඊළඟට අංක 14. අනේ හාමුදුරනේ ඔය ගැන කිසි දෙයක් මන් දන්නේ. නැවතත් උදුතය අනේ හාමුදුරනේ ඔය ගැන කිසි දෙයක් මන් දන්නේ. පිළිතුර ප්‍රනාන්දු මුදලාලි බබේ හාමි ආරච්චි සමග එකතු වී සිලිඳු සහ බබුන් නීතියේ රැහැනට හසු කර ගැනීමට උපායක් යොදයි. ඒ අනුව පෙර දින රාත්‍රියේ බබේ හාමිගේ නිවස බිඳ බඩු සොරකම් කර ඇති බව කියා බබේ හාමිද හෝරාලියද තවත් ගමේ මිනිසුන් කීප දෙනෙකුද සමග සිලිඳුගේ ගෙදරට ගොස් සිලිඳු සහ බබුන් මිදුලේ තබා බබේ හාමි සහ කෝරළේ සිලිඳුගේ ගේ තුලට ගොස් ටික වේලාවකින් පිටතට ආවේ කෝරාලගේ අතේ රෙදි දෙකකුත් අරුංගල් ජෝඩුවකුත් අත්තරම් බඩු කෑලි කීපයකුත් රැගෙන කෝරාල බබුන්ට එම භාණ්ඩ පෙන්වමින් ඒවා නිවස තුල තිබී හමු වූ බවත් මේවා ඔවුන්ට හම්බුනේ කොහෙන්දයි ප්‍රශ්න කළ විට බබුන් විසින් කෝරාලට මෙසේ පවසන ලදී. ඒ වෙලාවේ බබුන් කියනවා කවුරු නමුත් ඌවා මෙහි ගෙනත් දාන්න ඇති කියලා.
ඊළඟට අංක 15. නෑ අපි බොහොම දුප්පත් මිනිස්සු. නැවත නෑ අපි බොහොම දුප්පත් මිනිස්සු. බබේහාමි ආරච්චිගේ නිවස බිඳ බඩුමුට්ටු සොරාගෙන ගිය බවට සැලසුම් සහගතව බොරු වරදකට අත්අඩංගුවට පත් සිලිඳු සහ බබුන් කඹුරුපිටියේ උසාවිය වෙත රැගෙන විත් මහේත්‍රාත් ඉදිරියේ නඩු විභාග කිරීමට විත්තිකරුවන් ලෙස විත්ති කූඩුවට නග්ගවයි. මෙහිදී මහේත්‍රාත්වරයා විත්තිපක්ෂය වෙනුවෙන් කවුරුවත් ඉන්නවාද යයි විමසූ විට තෝල්කයා සිලිඳු දෙස බලා බලට පෙරකුදුවර මහත්තයෙක් ඉන්නවද ඇසූ විට බබුන් විසින් තෝල්කයාට මෙසේ පවසන ලදී. අංක 16 ඒත් අප්පොච්චි ඔය කතාව කියන්න එපා. උඹට ඔය වැඩේ කරන්න බෑ. නැවත උද්ෘතය. ඒත් අප්පොච්චි ඔය කතාව කියන්න එපා. උඹට ඔය වැඩේ කරන්න බෑ. පිළිතුර තමන්ගේ පවුලේ සමාජිකයන්ට දිගින් දිගටම අයුතු අසාධාරණ ලෙස බබේහාමි සහ පනාන්දු යන දෙදෙනා කරදර කරන නිසා මේ කරදර නිමා කිරීමට ඔවුන් දෙදෙනා මරා දමන බව සිලිඳු සිය දියණිය වන පුංචි මැණිකාට පවසයි. එවිට එයට පිළිතුරු වශයෙන් පුංචි මැණිකා සිලිඳුට මෙසේ ප්‍රකාශ කරන අවස්ථාව හා සම්බන්ධ වේ. ඊළඟට අංක 17. මම මේ ඔක්කොම කොලේ උඹේ හොඳට උඹේ යහපතට. මෙන්න නැවතත් ඒ උද්දුතය. මම මේ ඔක්කොම කොලේ උඹේ හොඳට උඹේ යහපතට. පිළිතුර බබේහාමි ආරච්චි සහ ප්‍රනාන්දු මුදලාලි වෙඩි තබා ඝාතනය කළ සිලිඳු සිය කැමැත්තෙන්ම වරද පිළිගෙන භාරවීමෙන් පසු පොලිස් අත්අඩංගුවේ පසුවන ඔහු මෘත ශරීර පිළිබඳව පැවැත්වෙන මහේත්‍රාත් විභාගය සඳහා පොලිසිය විසින් ආපසු ගමට කැඳවාගෙන එනු ලබයි. සිලිඳු ගමට කැඳවාගෙන එන ආරංචිය ලැබුණු පුංචි මැණිකා ඔවුන් එන පෙර මගට පැමිණෙයි. සිලිඳු එල්ලා මරා දමන බවට ආරංචියක්ද මේ අතර ගමේ පැතිරෙයි. සිලිඳු දුටු සැනින් කෑ ගහගෙන ගොස් සිලිඳුව එල්ලා මරා දමන්නට හදන බව ඇත්තක්දැයි අසමින් අප්පොච්චිට නම් පිස්සු තිබිලා තියෙනවා කියමින් තමන්ව මුදලාලට දුන්නා නම් මීට හොඳ නැද්දැයි අනිසි බියකින් සිලිඳුගෙන් අසනවා. එවිට සිලිඳු කේන්තියෙන් වහපිය කට කියමින් සිලිඳු විසින් පුංචි මැණිකාට මෙසේ ප්‍රකාශ කරන ලද අවස්ථාව හා සම්බන්ධයි. ඊළඟට අංක 18. උඹ වෙනකල් බලාගෙන ගම ඉන්නවා. උඹ වෙනකල් බලාගෙන ගම ඉන්නවා. බබේහාමි ආරච්චි සහ ප්‍රනාන්දු මුදලාලි මරා දැමීම හේතුවෙන් නඩු ඇසීමට සිලිඳු තංගල්ලේ බන්ධනාගාරයට ගෙන ගිය අතර ඔහුට එහි සති 3ක් පමණ ගත කිරීමට සිදුවෙයි. දිනක් සිරකූඩුවේ සිට බලා සිටින සිලිඳුට මිදුලේ වැඩ කරන සිරකරුවන් අතර බබුන් සිටින බව දකින්නට ලැබී "ඕහේ බබුන්
යයි කෑ ගසා බබුන් කැඳවා තම ආරච්චිටත් පනාඳුටත් වෙඩු තැබූ බව පැවසුවා. ඒ අවස්ථාවේ "කෝ ඉතින් ගෑණි කොහෙද?" යනුවෙන් බබුන් සිලිඳුගෙන් පුංචි මැණිකා පිළිබඳව විමසයි. එසේ විමසන විට සිලිඳු විසින් බබුන්ට පුංචි මැණිකා සම්බන්ධව මේ ප්‍රකාශය කරන ලදී. ඊළඟට අංක 19. ඕකට ගිය කෙනෙක් ආයේ එන්නේ නැහැ. උඹ ඵලයන් ළමයා ආපහු ගමට. මෙන්න නැවතත් ඕකට ගිය කෙනෙක් ආයේ එන්නේ නැහැ. උඹ ඵලයන් ළමයා ආපහු ගමට. බබේ හාමිගේ නිවස බිඳ බඩු සොරා ගත්තා යයි සැලසුම් කළ ව්‍යාජ සොරකමකට වරදකරු බබුන් මාස 6කට සිරගත වූ අතර මාස 6 ඉක්මවා ගියද බබුන් නොපැමිණීමත් සිලිඳු මිනිමරුන් චෝදනාවට සිරගත වීමත් හේතුවෙන් තනි වූ පුංචි මැණිකා ඔවුන්ගේ තොරතුරු සොයා බැලීමට තංගල්ල වන්දනාගාරයට යයි. ඉතා දුෂ්කර ගමනක් ගෙවූ ඇයට සිය අදහස ඉටු කර ගැනීමට නොහැකිව නිවැරදි තොරතුරක් නොමැතිව බන්ධනාගාරයෙන් ආපසු එයි. ඒ එන විටදී හිරගෙදර කන්දපාමුල ගවයින් බලා ගනිමින් සිටි සිරගෙදරට යන විට මීට පෙර පුංචි මැණිකාට හමු වූ මහල්ලා තමා පෙර කී පරිදි හිරගෙයින් පිට වී යන්නට කිසිවෙකුට ඉඩ නොලැබූ බව පවසන විට බබුන් මිය ගොස් ඇතැයි සීයා මැරිලා පුංචි මැණිකා කියයි. ඒට පෙරලා පිළිතුරු දෙමින් මහල්ලා විසින් පුංචි මැණිකාට මෙසේ පවසන ලදී. අංක 20. මාව බේරගනින් අප්පොච්චි, මාව බේරගනින්. මාව බේරගනින් අප්පොච්චි, මාව බේරගනින්. බබුන් සහ සිලිඳු සිරගෙදරට කොටු විය. පුංචි මැණිකා ගමට පැමිණ ටික කාලයකින් කර්ලිනා හාමිද මිය ගියාය. ක්‍රමයෙන් වනයේ මැද තනි වූ මේ ගමේ ඇතැම්හු ගම හැරදා මහ පොතානට යන්ට ගියහ. ඇතමෙක් මිය ගියහ. අවසානයේ ඉතිරි වූයේ පුංචි මැණිකා පමණි. වනාන්තරයේ ක්‍රමයෙන් පුංචි මැණිකාගේ නිවසද ආක්‍රමණය කළේය. වල්ලූරන් ඇතුළු වන සතුන් මැද දැන් පුංචි මැණිකා හුදෙකලා වී ඇත. දැන් වන සතුන් පුංචි මැණිකාට බිය නැත. දිනක් රාත්‍රියේ පුංචි මැණිකා චණ්ඩ ඌරෙකුගේ ග්‍රහණයට හසු වෙයි. ඒ අවස්ථාවේ ඇය මෙසේ කියමින් කෑ ගසමින් මරණයට පත්වෙයි. බැද්දීගම මහවනයේ ගිලගමින් බැද්දීගම නවකතාවේ අවසන් කොටස එතැනින් අවසන් වෙයි. ස්තුතියි ඔබ සියලු දෙනාට. තෙරුවන් සරණයි. සුභ අනාගතයක්.